සුබෝදෑසනක් උදේ පාන්දර මතක් කරන්නම් සමහර විට ඔබ දන්න කතාවක් මේක. හැබැයි අපිට අමතක කළා වගේ කතාවක්. චීන උණගහේ කතාව දන්නවනේ. චීන උණගහේ බීජයක් පොළොවට ඔබ පැල කරාට පස්සේ ඉන්දුවට පස්සේ අවුරුදු දෙකමාරක් යනකම් ඔබට කිසිම වෙනසක් මේක දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි මේ අවුරුදු දෙකමාර ඉක්මුණාට පස්සේ මාස 2-3ක් ඇතුළත සමහරට මාස 6-7ක් ඇතුළත මහා විශාල උණගහක් බවට මේක පරිවර්තනය වෙනවා. වෙලා තියෙන්නේ අර අවුරුදු 2මාරක කාලේ අරන් තිනවා මේ චීන උණගහ Tamanට අවශ්‍ය කරන පදනම හදාගන්න. හුඟක් වෙලාවට ජීවිතේන ප්‍රශ්නවලට විසඳුම මේ අපිට පේනමානේ බොහොම මෑත කාලීනව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දැන් ඉඳලා ඒ වෙනුවෙන් කැපකිරීම කරොත් අපිට ජීවිතේ ප්‍රශ්න සාර්ථකව විසඳ ගන්න පුළුවන් අනාගතයේදී. හැබැයි ඒ සඳහා දැම්ම ඉඳන්ම අපි වැඩ පටන් ගන්න ඕනේ. එහෙම වැඩ පටන් ගන්න කොහොමද කියන කාරණේ අපි අද කතා කරමු පිනවියනේ. හොඳයි අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා ඔය මම කියපු කාරණාව ගැන කතා කරන්න. අපි මොකක්ද ඉස්සරහට කරන්න ඕනේ කියන කාරණය ගැන කතා බහ කරන්න හිටපු බැංකු සහකාර සාමාන්‍ය අධිකාරී වගේම මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද සිල්වා මහත්මයාට අපි ආරාධනා කරා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අමින්ත මහත්මයා මම අමිද්දි සිල්වා කියලා කියනවා. අමිද්දි සිල්වා. අමිත් කියන නමෙන් මම කතා කරන්නේ. අමිත්. හොඳයි. එතකොට අපිට හංගන්න දෙයක් නෑ මේ වෙනකොට ලංකාවේ තියෙන තත්ත්වය ගැන හැම කෙනෙක්ම දන්නවා. ඔබතුමා මානව සම්පත් කළමනාකරණ උපදේශකයෙක් විදිහට හිටපු බැංකු සාමාන්‍ය අධිකාරිවරයෙක් විදිහට කොහොමද මේ රටේ මේ මොහොතේ තියෙන තත්ත්වය ඔබතුමා කියවගන්නේ? හරි රෙහාන් දැන් මම දැන් මේක හමුදා තත්ත්වයකින්ම මම කියන්න. දැන් අපි හමුදාවේ උත්තමාචාරයක් කරනකොට හමුදාවේ ඉන්න සෙබළුන් අනිවාර්යයෙන්ම කොයි වෙලාවෙත් ගමනේ යන්නේ නැහනේ. එක් තැනකදී කාල් බලනවා. તો රෙහාන් වගේ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි මේ වෙලාවේ කාල් බලන්නට ඕන කාලයක්. අපි කාල් බලන්නට ඕන කාලයක් ගමනේ අපි ආවා එක්තරා දුරක් වෙනකන්. ඒ කියන්නේ ඊයේ වෙනකන් වෙන්න පුළුවන්, පෙරේද වෙනකන් වෙන්න පුළුවන්. හැබැයි අද සහ හෙට කියන කාලය මේ තියෙන වාතාවරණයත් එක්ක අපිට කාල් බලන්නට සිද්ධ වෙන කාලයක්. ඒ කියන්නේ පිටිපස්සට යන්න අඩියක් හෝ දෙකක් හෝ තුනක් පිටිපස්සට යන්න අපිට අනිවාර්යයෙන්ම මේකෙන් ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් පන්නරය අපිට තියෙනවා. අපි මේක විශ්වාස කරලා ඉස්සරහට යන්න මානසික මට්ටම හදාගමු. පැහැදිලිව. ඒතර දැන් ඔබතුමා හිටපු බැංකු සහකාර සාමාන්‍ය අධිකාරිවරයෙක්. එතකොට ආර්ථික තත්ත්වය ගැන ඔබතුමාට ප්‍රායෝගික දැනුමක් තියෙනවා, වෘත්තිමය දැනුමක් ඒ පිළිබඳව තියෙනවා. මේ තියෙන තත්ත්වයත් එක්ක ඉස්සරහට ඔබතුමාට දැන් ලෝකයේ අනිත් රටවල් ගැන අත්දැකීමුත් ඔබතුමාට තියෙනවා, අධ්‍යයනයක් තියෙනවා. ඒවත් එක්ක ඉස්සරහට මේ රටේ වෙන්න පුළුවන් තව අපිට එන්න පුළුවන් ගැටලු මොනවද කියන කාරණේ මම අහුවොත් එහෙම. දැන් ඒක තමයි. දැන් අපිට මහ බැංකුව අධිපතිතුමා කිව්වා ඊයේ පෙරේදා 0යි කියලා කිව්වා. එතකොට රෙහාන් 0යි කියලා කිව්වම මම හිතන්නේ මේ හොඳ තැනක් කියලා මට හිතෙන්නේ. මේක ඍණ තත්වයක් නෙමෙයිනේ, 0ෙන් අපි පටන් ගන්නෙ. එතකොට මේ වෙලාවේදී අපි හැම කෙනාම කැපකිරීම් ටිකක් කරන්නට ලෑස්ති වෙන්න වෙනවා. මොකද මේ ජයග්‍රහණය කරන්න මම විතරක් කැප වෙලා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ ඔයා ඒ කැපවීම කරන්නට ඕනේ කියලා. ඒ නිසා බැංකුකරුවෙක් විදිහටත් මානව සම්පත් කළමනාකරුවෙක් විදිහටත් මම කියන්නේ බොහොම ආදරයෙන් මේ බලාගෙන ඉන්න සියලු දෙනාට මම කියන්නේ අපි මේ වෙලාවේ යම්කිසි කැපකිරීමක් කරන්නට ඕනේ. ඊළඟට විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ රෙහාන් අපිට මෙතනින් එළියට එන්න පුළුවන් කියලා. මේ ලෝකේ හැම කෙනාම බලාගෙන ඉන්න රට මධ්‍යස්ථානයේ මැද තියෙන රට බොහොම බලගතු තැනක් කියලා වෙච්ච සමහර සිදුවීම් වලින් අපිට තේරුණා. අපිත් දන්නවා. ඒතර හැම කෙනාම මේ දිහා බලාගෙන ඉන්නවා කියලා කිව්වා. මුහුදුබඩ මාර්ගයේ හොඳ ස්ථානයක අපි ඉන්නේ. ඒතර බුදුන් තෙවරක් වැඩියා කියලාත් කියනවා. බුදුන් වහන්සේ මේ රටේ ඉපදුනා කියලාත් කියනවා. ඉතින් ඒ නිසා මේක පුණ්‍ය භූමියක්. ඒතර රෙහාන් මතක තියාගන්න අපිට සුනාමි ඇවිල්ලා තිබුණා. අපි එතනින් එළියට ආවා. මේ මෑත කාලේ වෙච්ච දේවල් නේද? 2004. ඊළඟට කොවිඩ් එකකුත් ආවා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. හැබැයි මේ චීනේ ඉන්දියාව වගේ මිනිස්සු මැරලා වැටුනේ නැහැ. අපි නැගිට්ටා. ඒ කියන්නේ අපි තුල ශක්තියක් තියෙනවා, ස්වභාව ධර්මයේ බලවේගයක් තියෙනවා. මේ රට වාසනාවන්තයි. ඉතින් මගේ විශ්වාසය මේ ධනාත්මක චින්තනය ගැන හැම වෙලාවෙම කතා කරන මිනිස්සෙක් විදියට, උපදේශකයෙක් විදියට අපිට මේ තත්වයෙන් ඉස්සරහට එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉස්සරහට එන්න පුළුවන්. එතනදී වැදගත්ම කාරණේ තමයි මේ පිළිබඳ ඔබ විශ්වාසය ඇති කරගෙන අපි ඉස්සරහට යන්නට ඕන කියන කාරණේ බොහොම වැදගත්.
එතකොට දැන් ලෝක රටවල් කීපයක් තියෙනවා මම ගණනාවක් තියෙනවා මේ මම කියන්න හදන කාරණේ සම්බන්ධව රටවල්. එතන මම කීපයක් මතක් කරොත් එහෙම මේ අපි අද ඉන්න තත්ත්වයට වඩා පල්ලෙහා මට්ටමේ හිටපු රටවල් අපි ගත්තොත් එහෙම චීනය අපි කියනවා ඉතිහාසය කියලා බලුවොත් එහෙම කෝටි 5ක විතර ජනතාවක් මේ කණ්ඩනතුව මිය ගියා කියලා කියන අදටත් චීනය හුඟක් වෙලාවට අපි දැන් හැමෝම දන්න දෙයක්නේ චීනයේ මිනිස්සු හැම දෙයක්ම අතට අහුවෙන ඕන දෙයක් කන්න පුළුවන් જાතියක්නේ. ඒ කන්න පුළුවන් වෙලා තියෙන ඒගොල්ලන්ට කාලයක් තිබිලා තියෙනවනේ ආහාර නැති වෙලා තියෙනවා. එතකොට අතට අහුවෙන හැම දෙයක්ම ඒගොල්ලෝ ආහාරයට අරගෙන තියෙනවා. ඒකත් එක්ක තමයි කියනවා අද වෙනකොටත් ඒගොල්ලන්ට හැම දෙයක්ම කන්න පුළුවන් කියලා. අපි අතොත් එහෙම සිංගප්පූරුව මොන වගේ තිබ්බද කියන කාරණේ අපි කියනවා. අපි අදටත් කියනවා සමහර අඩු පහසුකම් තියෙන තැන් වලට කොරියාව වගේ කියලා කියනවා. එතකොට ඒ කොරියාව අද වෙනකොට තියෙන ලෝකයේ ඉහළම තැනක. එතකොට ඉන්දියාව, ජපානය මේ වගේ රටවල් ගණනාවක් බොහොම දැන් මේ අපි ඉන්න තත්ත්වයට වඩා පල්ලෙහා ඉන්න තැනක ඉඳලා අද වෙනකොට ලෝකෙ දියුණුවම ගණේ රටවල් වලට පත් වෙලා තියෙනවා. මම හිතනවා ඔබතුමා මානව සම්පත් කළමනාකරන උපදේශකෙක් විදිහට ධනාත්මක චින්තනය පිළිබඳව කතා කරන කෙනෙක් විදිහට උපදේශකෙක් විදිහට මේ රටවල් කොහොමද ගොඩ නැගුණේ? ඒ රටවල් වලින් අපිට ගන්න පුළුවන් උපදේශනයන් මොනවාද? අත්දැකීම් මොනවාද? එහෙම නැත්නම් ගන්න පුළුවන් අවවාද අනුශාසනා මොනවාද කියන කාරණේ ඔබතුමාගෙන් මාවත් මම හිතනවා හොඳයි කියලා. ඔව්. දැන් රෙහාන් ගිය සුමානේ මම මේ සෝවියට් සමූහාණ්ඩුව මේ පෙරස්තෝයිකා එක ඇවිල්ලා වැටුණට පස්සේ බින්දුවනුත් පල්ලෙහාට ගියේ කොහොමද කියන කතාවක් කිව්වා. ඉතින් හරිම වැදගත්. අතර ගිය සුමානේ ওই ලිපිය මං කියෙව්වා. කිව්වම එතනින් ආපු දේ මං කියනවා. ඉන්දියාවත් මේ තත්ත්වය ඇති වුණා. ඊළඟට සිංගප්පූරුවටත් මේ තත්ත්වය ඇති වුණා කියලා කියන අපි සිංගප්පූරුව අයින් කරමුකෝ. එතකොට ඉන්දියාවයි සෝවියට් දේශයයි රුසියාවයි මේ තත්ත්වය ආවට පස්සේ මේ සුවිශේෂී නායකත්වයක්කින් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට සුවිශේෂී නායකත්වයක් එක පැත්තකින් එන්න ඕනේ, එක පැත්තකින් මහජනතාවත් එතනට පෙළ ගැසෙන්නට ඕනේ. මේ සින්ක්‍රොනයිස් වුණේ නැති වුණොත් ලොකු ගැටුමක් ඇති වෙනවා. දැන් අපි හිතමු බලන්න අපේ මේ තියෙන වාතාවරණයත් එක්ක පළවෙනි තත්ත්වේ නැති වුණොත් අපි මොකද්ද කරන්නේ මහජනතාව විදියට? අපි අනිවාර්යයෙන්ම මේ සඳහා අපි එකතු වෙලා මම අර මුලින් කියපු කාරණා ටිකත් එක්ක එකතු වෙලා අපිට මෙතනින් ඉහළට යන්න පුළුවන් කියන தත්ත්වය ඇති කරගන්නට ඕනේ. මොකද හේතුව අපි මේ කොවිඩ් එක හැදිලා ඉන්නකොට ලොකු ප්‍රෙෂර් එකක් අපි දැක්කේ නෑනේ මිනිස්සුන්ගෙන්. මොකද ගමේ මිනිස්සු මේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් හිටිය. දැන් කොළඹ ඉන්න මට තමයි පොඩි ගැටලුවක් තිබුණේ. මොකද අපේ වත්තේ කොස් දෙල් පොල් තිබුණේ නැහැ. හැබැයි නමුත් අපි 80ක් 90ක් මිනිස්සු අපි කොස් දෙල් පොල් ටිකක් හරි කාලා අපි මේක සර්වයිවල් එකක්. ඒ කියන්නේ අපි අල්ලගෙන ඉන්නවා කියන්නේ මතක තියාගන්න මේ වචනේ මම ඉවර වෙනකම්ම මේ කතා කරනවා රෙහාන් මේ වෙලාවේ අපි අල්ලගෙන ඉන්නට ඕනේ. එතකොට අපිට දැන් ඔය කියන රටවල් ආවේ නායකයෙකුත් එක්කනේ. එතකොට අපිට ඒ තත්ත්වය පේන්නේ නැත්තම් ඒ තත්ත්වයක් එන්නේ නැත්තම් අපි මොකද කරන්නේ? අපිට අහස දිහා බලාගෙන ඉන්නට බෑ. අපිට සිද්ධ වෙනවා තනියම. හොඳට මතක තියාගන්න මං කියන මේ කාරණේ තනිවම අපි මේ සඳහා අවංකව වගකීමෙන් වගවීමෙන් අපි පෙළ ගැහෙන්නට ඕනේ. එතකොට අවශ්‍ය නායකත්වයක් එයි අපිට. අපි හිතනවා නම් නායකත්වයක් අරගෙන අපි ඔක්කොම පෙළ ගැහෙන්න ඕනේ කියලා මං හිතන්නේ මේ තියෙන තත්ත්වයේ විදියට ඒක ටිකක් අමාරුයි. ඊළඟ කාරණේ තමයි දැන් රෙහාන් ඔයා බලාපොරොත්තු වෙන මගෙන් උත්තරයක් ඉතිහාසයේ ලියපු දේවල් කොහොමද වෙන්නේ කියන එක. මම කැමති ශ්‍රී ලාංකිකයෝ විදියට මේ ප්‍රශ්නෙන් ආපු විදිය ඉතිහාසෙට පාඩමක් අපි අලුතෙන් කියලා දෙන්න. මොකටද අපි සිංගප්පූරුව පස්සේ යන්නේ? මොකටද අපි සිංගප්පූරුව සහ රුසියාවේ සහ ඉන්දියාවේ වෙච්ච දේවල් පස්සට යන්නේ? අපි ලංකාවේ අපි හොඳ රෝල් මොඩල් එකක් හදමු. අපිටත් ප්‍රශ්න ගොඩක් ඇති වුණා. අපි ඒ ආදර්ශය අපි එකතු වෙලා අර ලිච්ඡවී පාලන ක්‍රමයක් වගේ අපි නායකත්ව මණ්ඩලයක් හදාගෙන අපි එකතු වෙලා මේ අර වටු කුරුළු රංචුව මතකයි නේද? අර එක එක්කෙනා උත්සාහ කරා එළියට එන්න නමුත් බැරි වුණා. මොකද උනේ ඔක්කොම ටික කමාන්ඩ් එකක් දුන්නා. සියලු දෙනාගේ Tamanගේ හැකියාව තේරුම් අරගෙන සියලු දෙනාම ලස්සනට උස්සගත්තා. ඉතින් මම උත්සාහ කරන්නේ අද උදේ පාන්දර මම හිතන්නේ අපේ අවුරුදු 2000 ගානක ඉතිහාසය ගැන අපි මහා ප්‍රවුඩ්ලි විදිහට කතා කරනවා. මම හිතන්නේ අපි මේ යන්නේ සංක්‍රාන්ති සමයක්. ඒතර මේ සංක්‍රාන්ති සමයේ රෙහාන් අපි හැම කෙනාම විශ්වාස කරන්නට අපිට වගකීමක් තියෙනවා. අපි ඒ සඳහා වග වෙමු අපිට මෙතනින් එළියට එන්න පුළුවන් කියලා. එතකොට අපි අනිවාර්යයෙන්ම මෙතනින් දිනනවා කියන මානසික මට්ටම අරගමු. තව අවුරුදු 10කට පස්සේ ලංකාවේ මේ වෙච්ච දෙයක රෝල් මොඩල් එකක් විදිහට මුළු ලෝකෙම පොත්පත්වල ලියවෙන මට්ටමට අපි හදමු. මම හිතන්නේ කවුරුත් අපි ෆලෝ කරන්න යන්න එපා. මම විශ්වාස කරන්නේ නැති කාරණයක් තමයි කෙනෙක්ගේ පස්සෙන් යනවා කියන එක. නෑ අපිට ආවේනික විදිහට අපි දැන්
අපිට සුනාමියනුත් අපි එළියට ආවා. කොරෝනා එකෙන් එළියට ආවෙත් අපිට ආවේනික විදියට නේද? අපි ටීවී එකේ තියෙන දේවල් දැක්කා, සමහර දේවල් වලට බය වුණා. අපි ගොඩක් බය වුණා. මං හිතන්නේ මාස ගානකට වහලක් තිබුණා. නමුත් ඒ වුණාට අපිට ආවේනික විදියට ආවා. අපි කවුරු මොන දේ කරත් අදත් අපි මාස්ක් එක දාගෙන යන්නේ. ඒ නිසා ඒ ක්‍රියාමාර්ග ටික අරගන්න අපිට අනිවාර්යයෙන්ම රිහාන් දිනන්නට පුළුවන්. පැහැදිලිවම මේ ප්‍රශ්නය තුළදී අපි හැම කෙනෙක්ටම හංගන්න දෙයක් නෑ. තනි වශයෙන් මම සති ගණනාවක් තිස්සේ වැඩසටහනේදීම කියනවා තනි වශයෙන් අපි හැම කෙනෙක්ටම යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. ඒක ඒ නිසා බුද්ධිමත්ව හිතලා බලලා මේ වෙලාවේදී අතිශය බුද්ධිමත්ව හිතලා බලලා තීරණ ගන්න ඕනේ. ඉදිරියට කරන දේ ගැන ඔබ හිතා බලලා වැඩ කටයුතු කරන්න ඕනේ. මොකද අනාගතය සම්බන්ධව අපි ගන්න තීරණ එහෙම නැත්නම් අනාගතයේදී අපි විඳින දේවල් පිළිබඳව තීරණය ගන්න වෙන්නේ අද නිසා හැම කෙනෙක්ම බුද්ධිමත් වෙමු කියන කාරණේ මතක් කරන ගමන් පොඩි විරාමයක් අරන් යමු. අපි කතා කරමින් ඉන්නේ හිටපු බැංකු සහකාර සාමාන්‍ය අධිකාරී ඒ වගේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද සිල්වා මහත්මයාත් එක්ක. අමිත් මහත්තයා දැන් මේ ප්‍රශ්නය ඇතුලේ අපි හැම කෙනෙක්ම දන්න දෙයක් තමයි මේ වෙනකොට මේ විශේෂයෙන්ම පහුගිය දවස් දෙක ඇතුළත අපි ගත්තොත් එimhe හැම මිනිස්සෙක්ම ලොකු පීඩනයක ඉන්නවා. හැම කෙනෙක්ටම පීඩනයක් තියෙනවා. ඊළඟට මොකක් වෙයිද? ඊළඟට මොන වගේ අත්දැකීමකට මුහුණ පාන්න වෙයිද? අපේ දරුවන්ට ඊළඟට මොකක්ද වෙන්න පුළුවන්? මේ වගේ පීඩනයක ඉන්නවා. සහ ඒකත් එක්ක හැම කෙනෙක්ම බලාගෙන ඉන්න වෙන්නත් පුළුවන් පිරිසක් මොකක්ද මම කරන්න ඕනේ? ඒකට ඔබතුමා මානව සම්පත් කළමනාකරණ උපදේශකෙක් විදිහට ධනාත්මක චින්තනය පිළිබඳව කතා කරන කෙනෙක් විදිහට මේ වෙලාවේදී තනි පුද්ගලයෝ වශයෙන් මිනිස්සු මොකක්ද කරන්න ඕනේ කියන ප්‍රශ්න මම අහුවොත් එහෙම. ඔව් දැන් මම දෙන්න තියෙන එකම උත්තරේ තමයි මේ වෙලාව අල්ලගෙන ඉන්න කියන එක. මේ වෙලාව යුද්ධයක් කියලා හිතන්නකෝ. මේ වෙලාවේ අපි භූමිය අතෑරලා දුවනවද රෙහාන් නැත්නම් අපි මේ වෙලාවේ අල්ලගෙන ඉන්නවද කියන එක. ඒකට තමයි කැපකිරීම කියන එක තනියම තමයි මේ කැපකිරීම ටික අපිට කරන්නේ සාමූහිකව අල්ලවිදර මොකද වෙන්නේ අරයා කරන්නේ නැහැ නේ කියන අදහස එපා. Facebook එකේ කොහොමද තියෙන එක වැදගත් නැහැ. අපි හැම කෙනාටම වගකීමක් තියෙනවා. දැන් මට දරුවෝ 3 දෙනෙක් සහ බිරිඳක් ඉන්නවා. එතකොට අපේ කුටුම්බේ 5 දෙනෙක් ඉන්නවා. එතකොට ඔබ වග කියනවා නම් ඔබට සහ එතකොට ඒ කණ්ඩායම හැදෙනවා ලස්සනට. එතකොට ඒක බලාගෙන තවත් පිරිසක් හැදෙනවා. නැත්තම් වෙන්නේ ඇවිල්ලා අපි හැම කෙනාම ඉස්සරහට අපි වැරදි කකුල තියලා වම් කකුල තියලා ඉස්සරහට යනවා වගේ වැඩක් වෙන්නේ. එතකොට දැන් අපි මොකද කරන්නේ මේ කාරණේදී රෙහාන් වැදගත්ම කාරණේ තමයි මම කියවනේ සංක්‍රාන්ති සමයක් කියලා දැන් තියෙන්නේ රෙහාන්. එතකොට සංක්‍රාන්ති සමයේදී මොකද වෙන්නේ ගංගා වතුරක් ඇවිල්ලා සුන්බුන් ටික ගියා. ලස්සන පිරිසිදු තත්වයක් තමයි අපිට තියෙන්නේ. එතකොට එහෙම දෙයක් තමයි මේ අද සහ හෙට කියන තව කොච්චර කාලයක්ද කියලා කියන්න බෑ. එතකොට අපි හැම කෙනාටම අපි බලමු ආයතනයක් විදියට ගත්තත් පෞද්ගලිකව ගත්තත් අපි හැම කෙනාටම කළ යුතු කාර්යභාරයක් තියෙනවා. අපි හැම කෙනාම චෝදනා කරපු දෙයක් තමයි උදේ 8ට වැඩට එන්නේ නැහැ 8:00 වැඩට එන්නේ. ඊට පස්සේ ඇවිල්ලා කනවා මම දැක්ක දේවල් මං කියන්නේ. ඔන්න ওই ටික හදාගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මොකද හේතුව මේ මට මතකයි මම එක්තරා ලංකාවේ තියෙන මේ බැංකු ශාස්ත්‍රයේ එක්තරා තැනකට ගිය වෙලාවක ආයතනයේ ප්‍රධානිය මට උදේ 8ට එන්න කියලා තිබුණා. මං ගියා. එතුමත් එක්ක මම පැයක සාකච්ඡාවක් තිබුණා. ඊට පස්සේ මට ප්‍රසන්ටේෂන් එකක් තිබුණා 10 වෙනකම්. රෙහාන් 10ට තමයි ඉවර වුණේ. ඉවරලා මට කිව්වා මගේ දෙවෙනිය හම්බ වෙන්න යන්න කියලා. ඔන්න මම දෙවෙනිය හම්බ වෙන්න යනකොට එයා කෑම කනවා මට අතින් කිව්වා එන්න එපා කියලා. ඊට පස්සේ මම ගියා ඇතුළට ගියා මට සමා වෙන්න කිව්වෙත් නෑ ඇත්තටම. මං ඊට පස්සේ 10 කාලෙට මම ඇතුළට ගියේ. ඉතින් මම ඊට පස්සේ කල්පනා කරා එතකොට ආයතනයේ පළවෙනිය මට 8ට එන්න කිව්වා දින හම්බුණා. දෙවෙනිය මම 10ට යනකොට උදේට කකා හිටියේ. දැන් එතකොට එයාට තිබුණා සෙක්ෂන් එකක් ආයතනයක් අංශයක් එතන 50ක් විතර වැඩ කරා. ඔන්න ඔතන තමයි මම දැක්ක ගැටුම ඇති වෙන්නේ. ඉතින් මේ සංක්‍රාන්ති සමය තුල මේ අහගෙන ඉන්න සියලුම දෙනා අද ගෙදර ඉන්නේ. ඉතින් සුවිශේෂී තත්වයක් තියෙන්නේ. අපි චෝදනා කරානේ හැම කෙනාටම ඇඟිල්ල දික් කළා නේද? Xටයි Yටයි. ඒ නිසා තමයි අර කෙනෙක් පළවෙනි හොඳට වැඩ කරන කෙනා පළවෙනිය වෙලා අර දෙවෙනි වෙලා තින්නේ ඒක තමයි. නෑ ඒක තමයි. ඒක තමයි මම කියන්නේ. දැන් අපි ඔක්කොම කෙනාම දැන් ඕක සමාජලාට පළවෙනිය කරන්නත් පුළුවන්. මෙතන ඉන්න ආයතන ප්‍රධානීන්ටත් මම කියන්නේ ඔබ කකුලුවෙක් වගේ වැරදි පාරේ යන්න ගියොත් ආයතනේ ඒක මම අවුරුදු 30ක දැන් අත්දැකීම තියෙනවා. පිටරටත් වැඩ කළා තියෙනවා බැංකුවක. ඒ නිසා මේ ආයතන ප්‍රධානියා සහ නායකත්වය කියන එක හරි වැදගත් අපිට. ඒ නිසා මේ සංක්‍රාන්ති සමය තුල අපි මේක හදාගමු. ලෝකෙට ආදර්ශයක් දෙමු කියලානේ අපි රෙහාන් කියාගෙන මේ ඉන්නේ. එතකොට හැම කෙනාම මං ඇතුළු හොඳට මතක තියාගන්න මම කියන්නේ මගේ ඇතුළුත් වැරදි වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. අවංකව ඔබ පස්සට ගිහිල්ලා කණ්ණාඩිය දිහා බලනකොට
මේ වෙච්ච දේවල් වලට ඔබත් වග කියනවා මමත් වග කියනවා ඔබත් වග කියනවා. එහෙමනම් මේ தත්ත්වය අපි පැත්තකට කරන්න. මේක තේරුම් අරගන්න අපි අතින් විනාඩි 5ක් හරි අපි ආයතනයේට මට මතකයි තව දෙයක් මම මේ දවස්වල කන්සල්ටන්සි එකක් කරනවා එක ෆැක්ටරි එකකට. ඒ ෆැක්ටරි එකේ ලොකු මහත්තයා මාත් එක්ක කකා ඉන්න වෙලාවේදී එතුමා කනවා මම ඇත්තටම අපිට කෑම නොමිලේ ලැබෙනවා ඒ ආයතනේ පැයක් ප්‍රමාද වුණා කෑම එන්න. මෙතුමා මට කියනවා මේ අමින්ට මිනිස් පෑ මෙච්චර නැති වුණා. මම බැංකුකරුවෙක්නේ. ඒ අත්දැකීම මට ඇවිල්ලා නෑ රෙහාන් කවදාවත්. අමින්ට මිනිස් පෑ මෙච්චර නැති වුණා. එයා මට කියනවා මේ පොලිමේ හිටියා 100 දෙනෙක් පැයක් කෑම ප්‍රමාද වුණා මිනිස් පෑ 100ක් නැති වුණා. එයා ඊට පස්සේ ඒක වැඩි කරලා කිව්වා රුපියල් වලින් රුපියල් මිලියන ගානක පාඩුවක් වුණා කියලා. ඔන්න වග වෙනවා කියන්නේ ඕකටයි රෙහාන්. එතුමා වග කිව්වා. එතුමා වග කියන පුද්ගලයෙක් නම වග වෙනවා කියලා කියන්නේ එතනින් එහාට එයා හිතන එක. ඉතින් මං මගේ ජීවිතේ පළවෙනි වතාවට මේ බැංකුකරුවෙක් වෙන්න පුළුවන්. නමුත් අර ඒ නැති වෙච්ච වෙලාව එයා ඒක කන්වර්ට් කරලා මට පෙන්නුවා සල්ලි වලින්. ලොකු පාඩමක් අපි ඉගෙන ගන්න ඕනේ. මම ලොකු පාඩමක් ඉගෙන ගත්තා. අපි ජීවිතේ හැමදාම පාඩම් ඉගෙනගෙන ඒ පාඩම් වලින් අපි ජීවිතේ හදාගන්නේ නැහැ. ඒතර සංක්‍රාන්ති සමය තුල මම මේ කියපු උදාහරණ ටිකත් අරගෙන අපි හැම කෙනාම මතකයි ළඟදී ආයතනයකට මේ මම ගිය වෙලාවක මම ඒකේ මේ ඉන්ෂුරන්ස් ආයතනයකට මට කිව්වා ඒ ආයතනයේ පෞද්ගලිකකරණය කරලා තියෙනකොට පොලිසි එක දවසෙන් දුන්නලු. නමුත් පෞද්ගලිකකරණය වෙලා නැති අවස්ථාවකදී පොලිසිය ගන්න සතියක් යනවා කියලා. ඉතින් ඔන්න ඔතනට තමයි අපි යන්නට වෙන්නේ. මොකද හේතුව අපි හැම කෙනාම දැන් මාත් එක්ක කේන්තියයි මම මේ කියන එක ලංකාවේ මොන වෘත්තීය සමිතියද මං කියන්න බලන්න මේ ඇවිල්ලා පිකටින් කරේ අපෙන් ලබා දෙන සේවය හරියට වෙන්නේ නැහැ කියලා. අපි දෙන සමාජ සත්කාරය මම මේ ළඟදී දවසකත් ඔය කතාව කිව්වා. අපිට දෙන්න කියලා අපිට දියව් කියලා ඉල්ලන වැරෙන්න අපෙන් දෙන සේවය අපෙන් හරියට කරන්න ඕනේ කියලා මං හිතන්නේ ආයතන කීයකද ලංකාවේ සිද්ධ වෙන්නේ. ඔන්න ඔතනට තමයි යන්න තියෙන්නේ. මොකද මේක මම කල්පනාකරන පුහුණු උපදේශකයෙක් විදිහට අපි හැමදාම කියන කතාව තමයි අපි උදේ 8ට එනවා නම් අපි 5ට එනවා නම් අපි ඒකට වග විය යුතුමයි. දැන් ජපානයේ ගැන ඔබතුමා මගෙන් අහුවනේ ප්‍රශ්නේ. ඉතින් ජපානයේ දන්නවද කොහොමද මෙතෙන්ට ආවේ කියලා? 1940 ගණන් වල දෙවන ලෝක යුද්ධය වෙලා ජපානයේ බිඳුවට බැස්සට පස්සේ අලු වුණාට පස්සේ මං රෙහාන්නේ ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ජපානයේ නායකයෝ කියන ජපානයේ මිනිස්සු කරපු කැපකිරීම දන්නවද? යම්තාක් දුරට දන්නවා. මොකද්ද කියන්නකෝ බලන්න. අංක එක තාමත් ඒගොල්ලන්ගේ තියෙනවා මේ වෙලාවට වැඩ කරන. හරි තප්පරයට වැඩ කරනවා ජපාන මිනිස්සු. අදටත් ඒ කියන්නේ ජපානයේට ලංකාවෙන් කෙනෙක් යනවා නම් මෙහෙදී ඒක ප්‍රැක්ටිස් කරවල යන්නේ. හරියට වෙලාවට වැඩ කරන එක. මෙහෙ ඉඳන් මේක පුරුදු කරවල තමයි යන්නේ. ඕනම රටකට ජපානයේ වැඩ කියන්නේ රැකියාවක් සඳහා හරි ඉගෙන ගන්න හරි යනවා නම් අනිවාර්යෙන් වෙලාවට වැඩ කරනවා කියන එක මෙහෙදීම පුරුදු කරවලම තමයි යන්නේ. ඒතර 5S කියන එකනේ ඔය තියෙන්නේ. එතකොට ඇත්තටම ඒට අමතරව ඒක දෙවෙනියට උනා කියනවා හැම කෙනෙක්ම යම් කිසි කාලයක් වැඩිපුර වැඩ කරාලු ඕටි ගන්න නැතුව. ඔන්න ඔය වගේ චූටි කැපවීම් ටිකක් කරලා තමයි මේ තත්ත්වෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි හැම කෙනාම දැන් මට පුළුවන් ඇඟිල්ල වාට දික් කරන්න නමුත් ඇඟිලි 3ක් මට විරුද්ධව තියෙනවා. මං කියවනේ මගේ අතිනුත් වැරදි වෙන්නේ නැති පෙරේද වෙනකම්. එතකොට අපි මේක තේරුම් අරගමු. මේ සංක්‍රාන්ති සමය කියලා කියන්නේ දැන් මමත් මගේ මට දැන් අවුරුදු 50ක් වෙනවා. ඒතර මමත් මේ ජීවිතේ ගොඩක් දේවල් දැක්කා. 71 කාලේ ඒ කාලේ මමත් පාම් පෝලිං වල ගියා. 88 89 බොහොම මාරුවෙන් බෙල්ල බේරගෙන හිටියා. එතකොට දැනුත් බොහොම මාරුවෙන් බෙල්ල බේරගෙන ඉන්නවා. එතකොට අපි හැමකෙම අපි මේ අත්දැකීම් ටික අරගෙන ඉතිහාසයේ අලුතෙන් අපි ලියමු. එතකොට අපිට හොඳ ජෙනරේෂන් එකකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ඒ නායකත්වය දෙන්නට. මතක තියාගන්න මෙතනදී අපි හැම කෙනාම පරමාදර්ශී වෙන්න ඕනේ. දැන් රෙහාන් බලාපොරොත්තු වෙනවා නම් අමින්ත පරමාදර්ශී වෙන්න, ඔයා පරමාදර්ශී වෙන්නේ නැහැ. ෆොටෝකොපි ටිකක් ගහගෙන යනවා ඔෆිස් එකෙන්. කොළ ටිකක් අරගෙන යනවා, ඔන්න ලේට් එකක් මොන හරි කරනවා කියලා. ඒක යන්නේ නැහැ. එතන මේ ફોකස් එක වෙනස් වෙනවා. දැන් ජපානයේ ඇවිල්ලා දැන් ඔබතුමා කිව්ව කතාව රෙහාන් දැන් ඔයා කිව්වේ ඇවිල්ලා ජපානේනේ. දැන් හිතන්න මැද පෙරදිගට අපේ ගෘහ සේවිකාව යවනකොට මොකද කරන්නේ? හැමදේම උගන්වලා යවන්නේ. මේ පුහුණුව කියන එක හරි වැදගත්. මේ පුහුණුව ફોකස් කිරීම කියන එක හරි වැදගත්.
ඉතින් අපි වාසනාවන්ත රටක ඉන්නවා කියලානේ පටන් ගත්තේ නේද? පළවෙනි බෝලෙම අපි කිව්වේ ෆුල් ටොස් එකක් ඔයාමට දාලා දුන්නේ. මේක වාසනාවන්ත රටක් කියලා රෙහන්. ඉතින් ඒ නිසා මම කියන්නේ මේක ඔයාට පාස් කරන්න නැතුව හෙට ඉඳලා හෝ අනිද්දා ඉඳලා අපි දන්නේ නැහැ කවද රට ඇරෙයිද. අපි තුමු සඳුදා ඉඳලා ඔබට පැවරී ඇති කාර්ය අවංකව කරන්න. ඔබගේ මේ සිටින කාර්ය අවංකව කරන්න. මං හිතන්නේ අපිට මේ ප්‍රශ්නයෙන් මේ මාස 3කින් 6කින් එළියට එන්න පුළුවන් වෙනවා. අවසාන ප්‍රශ්නේ 70 ගණන් වල අත්දැකීම් ඔබතුමාට තියෙනවා 80 ගණන් වල අත්දැකීම් තියෙනවා ඊට පස්සේ ලංකාවට හැම ප්‍රශ්නයකම අත්දැකීම් ඔබතුමාට තියෙනවා මට වඩා දෙගුණයක් විතර වයස ඔබතුමාට මොකක්ද කෙටියමට කියන්න යෝජනා කරන පිළියම මේ වෙලාවේදී රටක් විදිහට මිනිස්සු ගන්න ඕන ක්‍රියාමාර්ගය පිළිබඳව ඔබතුමා යෝජනා කරන පිළියම මොකක්ද ක්‍රියාමාර්ගය මට කියන්න ඊයේ මට මේ BPO කම්පැනි එකකින් කතා කරා එක්තරා මහත්තයෙක් එයා ළඟ 500 දිනක් වැඩ කරනවා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා. දැන් BPO එකක් කියලා කියන්නේ ඇමරිකාවේ කම්පැනියක් ලංකාවේ කට්ටිය ධම්මලා තමයි රහන් වැඩ කරන්නේ. එතකොට අපිට ඩොලර් නේ එන්නේ. දැන් මේ ඩොලර් අපිට මේ හැම කෙනාම ලංකාවට ඩොලර් එකක් වෙන ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කවුරු හරි. ඒක තමයි පළවෙනි කතාව. දෙවෙනි එක තමයි දැන් වෙලා තිබුණේ අපි වගකීමෙන් වැඩ කරන්නට. දැන් වෙලා තියෙන අපි ඉන්න සේවකයෝ ටික මේක අමතක කරලා ඇමරිකාවේ ඉන්න කට්ටියට කියනවලු ලයිට් නෑ මේ වෙලාවට එන්න විදියක් නෑ පෙට්‍රල් නෑ කියලා. දැන් ඇමරිකාව කල්පනා කරනවලු ඉන්න ආයතනය අපි ලංකාවෙන් ඉන්දියාවට යනවාද කියලා. ඒ නිසා මම බොහොම ආදරයෙන් කියන්නේ මේ වෙලාවේ අපි හැම කෙනාම ඩොලර් එකක් රටට ගේන ක්‍රියාමාර්ගයට යන්න ඕනේ. දෙක තමයි ඩොලර් ගේන ආයතන තියෙනවනේ. ඒ ටික රැක ගන්න ඕනේ. අපේ ළඟ තියෙන ව්‍යවසායකයා අපි කොහොම හරි අරගෙන අපි දෙවෙනි ආදායම් මාර්ගයක් හදා ගන්නට ඕනේ. ඒ කියන්නේ එක ආදායම් මාර්ගයෙන් අපිට යන්න බෑ. ඊළඟ කාරණේ තමයි අපි මේ කෘෂි ආර්ථිකයේ ගැමි ආර්ථිකයට අපි යන්න වෙනවා. අපි මේ සරල ජීවන රටාවට යන්න වෙනවා. සංක්‍රාන්ති සමයේ තියෙන්නේ ටික කාලයකට. ඉතින් එහෙම කරොත් තමයි අපිට මේ තත්ත්වෙන් එළියට එන්නට පුළුවන්. හොඳයි අපි කතා කරේ හිටපු බැංකු සහකාර සාමාන්‍ය අධිකාරී වගේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද සිල්වා මහත්මයාත් එක්ක තමයි අපි කතා කරේ. අපි ඊළඟට කරන්න ඕන මොකක්ද කියන කාරණය සම්බන්ධව. ආයුබෝවන් ඔබතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබට තියෙන වගකීම ඉෂ්ට කරන්න සූදානම් වෙන්න මෙච්චර කල් එහෙම කරාද කියලා ඔබ හිතලා බලන්න ඔබේ ආයතනයේ තියෙන ලයිට් එකක් ඔබ එළියට යනකොට ඔෆ් කරාද ෆෑන් එකක් ඔෆ් කරාද ටැප් එකක් වහලා තියෙනවා ඇරලා තියෙනවා නම් ඒක මේ ඔෆ් කරාද ඊට පස්සේ ඔබ එක විනාඩියක්වත් OT වලින් තොරව ඔබේ සේවා කාලයට අමතරව වැඩ කරන්න හිතාගෙන හිටියද මෙච්චර කල් කියන කාරණේ ඔබටම හිතට තට්ටු කළා නම් මම බොහොම පුංචි දේවල් ටිකක් තමයි කිව්වේ හැබැයි ඒ දේවල් අපිට ඉස්සරහට හිතන්න වෙනවා කියන කාරණේ මතක් කරගන්න අපි සමු ගන්න